සුබ දවසක් කියලා හැම දරුවටම ප්‍රාර්ථනා කරමින් මම මගේ වැඩසටහනේ පළවෙනි වීඩියෝ එක පටන් ගන්න යන්නේ. ඉතින් අද මම කරන්න බලාපොරොත්තු ඉතාමත් ලෙහෙසි පාඩමක්. ඒක තමයි පරිමිතිය. අපි ඉස්කෝලේ හයේ ඉඳන්ම ඉගෙන ගන්නවා. O level වලට අවශ්‍ය කරන ඉතා කුඩා කොටසක් තමයි පරිමිතිය කියන්නේ. පරිමිතියත් එක්ක වර්ගඵලයේ පරිමාව ඉස්සරහට අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න යන්නේ පරිමිතිය සහ ඒ සම්බන්ධ ගැටලු. ඔයගොල්ලන්ගේ O level කරන දරුවන්ගේ 11 වසර පොතේ උදාහරණ දෙකක් සහිතව සහ තවත් ගැටලු මම ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, අපි මුලින්ම බලමු. මම හිතනවා O level කරන් ඉන්න දරුවන්ට පරිමිතිය ගැන යම් අවබෝධයක් ඇති. අවබෝධයක් නැති දරුවෙක්ට උනත් බොහොම සරලව මේක තේරුම් ගන්න පුළුවන්. මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් මගින් වීඩියෝ එකට යොමු කරන්න. එතකොට මම ඒකට පිළිතුරු ලබා දෙන්නම්. හරි, අපි දන්නවා අපිට තියෙනවා තල ජ්‍යාමිතික තල රූප. එතකොට මේ තල රූපයක පරිමිතිය කියන්නේ මොකක්ද? පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. වෙන කිසිම දෙයක් නෙමෙයි, වටේ තියෙන දිග තමයි අපි පරිමිතියෙන් හොයන්නේ. එතකොට සමචතුරස්‍රයක් ගත්තම පළවෙනි රූපේ තියෙන සමචතුරස්‍රය. සමචතුරස්‍රයක් ගත්තාම පාද හතරම දිගින් සමානයි. ඒ නිසා අපිට පුළුවන් එක පාදයක දිග මම දාලා තිබු කරන්නේ A කියලා. එහෙනම් මේ රූප සටහනේ විදිහට එක පාදයක දිග A නම් අපිට පුළුවන් ඒ දිග හතරෙන් වැඩි කරලා ඒ රූපෙට අදාළ පරිමිතිය ලබා ගන්න. ඒ වගේම ඍජු කෝණාශ්‍රයක් ගත්තාම ඍජු කෝණාශ්‍රයේ අපි දන්නවා ඍජු කෝණාශ්‍රයක් කියන්නේ දිග හා පළල පැති දෙකක් පමණක් සමාන වෙච්ච තල රූපයක්. එතකොට අපිට පුළුවන් දිගයි පළල එකතු කරලා දෙකෙන් වැඩි කිරීම මගින් පරිමිතිය ලබා ගන්න. ඒ වගේම ඊට පස්සේ අපිට තියෙනවා ත්‍රිකෝණයක්. අපි දන්නවා ත්‍රිකෝණ වර්ග අපිට කිහිපයක් තියෙනවා. නමුත් මෙතන මම කතා කරන්නේ විෂම පාද ත්‍රිකෝණයක්. එතකොට අපිට කරන්නේ ඕනෑම පාදයක අපිට පුළුවන් ඕනෑම පාද විෂම පාද ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. සමපාද ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. ද්විපාද ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. අපි කරන්නේ වටේ දිග පාදවල දිග එකට එකතු කරන එක ත්‍රිකෝණයක පරිමිතිය හෙවීමට. ඊළඟට වෘත්තයක්. වෘත්තයක පරිමිතිය කියලාත් අපි කියනවා, පරිධිය කියලාත් අපි හඳුන්වනවා. අපි ඒක 2πr කියලා හඳුන්වනවා. r කියන්නේ මෙතන අරය. ඒතර 2π යගේ මොකක්ද කියන්නේ? π සමාන වෙනවා 7න් 22ට. ඒතර 5 කියන අගයට 7න් 22 දාලා අපිට ඕනෑම වෘත්තයක අගය සොයා ගන්න පුළුවන්. ඊපස්සේ වෘත්ත ඛණ්ඩය. වෘත්ත ඛණ්ඩයක් ගත්තාම කියන්නේ වෘත්තයකින් කොටසක්. අපි දන්නවා වෘත්තයක කොටස් කිහිපයක් තියෙනවා. මේ රූප ඛණ්ඩය බැලුවාම අපි දන්නවා වෘත්තයක ලක්ෂයක් වටා කෝණවල අගය 360යි. මේ දෙක ආරයන් මේක අපි කියනවා චාප වෘත්ත පරිධිය කොටසක්. එතකොට මේ කොටසට අපි හොයන්න පුළුවන් සූත්‍රය තමයි. දන්න වෘත්තයකම වටේ දිග තමයි 2πr. එහෙනම් මේ තීටා සහිත කෝණයක වටේ දිග අපිට හොයන්න ඕන. මේ චාප කොටසේ දිග හොයන්න ඕනොත් අපිට පුළුවන් 2πr වැඩි කිරීම 360න් කොච්චරද කෝණය. මේ තීටා 10 වෙන්න පුළුවන්, 20 වෙන්න පුළුවන්. ඕනෑම ගානක් 0.360ත් අතර අගයක් වෙන්න ඕනේ. එතකොට පරිධිය කියන්නේ වටේ දිගනේ. එතකොට වටේ දිගට මේකේ අරයන් දෙකක් තියෙනවා. මේ කොටස තියෙනවා. එතකොට අපිට මේ L වලට මේ අපි හොයාගත්ත L වලට මේ අරයන් දෙකක් එකතු කරාම අපිට එනවා කේන්ද්‍රක ඛණ්ඩයක පරිමිතිය. එතකොට මම හිතනවා පරිමිතිය සම්බන්ධ මූලික ටික ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි දැන් සාමාන්‍ය සරල ගැටලු දෙකක් විසඳන්න බලමු. හරි, මේ තියෙන පළවෙනි ගැටලුව. ඒකේ තියෙන්නේ ත්‍රිකෝණාස්ත්‍රාකාර ආස්තරයක් සහ අර්ධ වෘත්තාකාර ආස්තරයක් එකතු කරලා හදපු තල රූපයක්. එතකොට ඒකේ පරිමිතිය ගන්න කියලා තියෙනවා. දැන් මුලින්ම දන්නවනේ පරිමිතිය කියන්නේ වටේ දිග කියලා. එහෙනම් මේ වටේට අයත් වෙන දිගවල ටික මොනවාද? මෙන්න මේ පාදේ. මේ පාදේ ඊපස්සේ මේ චාප කොටස, ඊට පස්සේ මේ පාදේ, ඊට පස්සේ මේ පාදේ. මෙන්න මේ කොටස එනවද? මේ කොටස එන්නේ නැහැ. මොකද අපි සලකන්නේ වටේ දිග. එතකොට අපිට ලේසියෙන් හොයන්න පුළුවන්. අපි වෙන මේවට අගයන් ටිකක් දාගමු. අකුරු ටිකක් ලේසි වෙන්න ඔහොම දාගත්තා. එතකොට
අපිට හොයන්න තියෙන්නේ AB එකතු කිරීම BC එකතු කිරීම CD එකතු කිරීම DA. එතකොට 2 3 4 කොටස් 1 2 3 4 කොටස් 4ක් තමයි තියෙන නිසා අපිට මෙතන පාද 4ක් ඇවිල්ලා කොටස් 4ක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේක කොටසින් කොටස හොයාගෙන යන්න පුළුවන්. අපි දන්නවා AB අපිට 20යි කියලා දීලා තියෙනවා. BC කියන්නේ ඡාප මෙන්න මේ අර්ධවෘත්තාකාර කොටස. ඒක අපි ඉතුරු කරමු. CD දන්නවා 20යි. DA 14යි. දැන් අපිට BC හොයාගන්න ඕනේ. BC කොහොමද හොයාගන්නේ? BC කියන්නේ වෙනවා අර්ධ වෘත්තයක්. ඒතර අර්ධ වෘත්තයක් අපි දන්නවා සම්පූර්ණ වෘත්තයක් තමයි 2πr. එහෙනම් අර්ධ වෘත්තයක් කියන්නේ මගේ අර සූත්‍රයට දැම්මොත් 360න් θ. එතකොට θ අපි දන්නවා 180ක් තමයි අර්ධ වෘත්තය. 180ක් කියන්නේ මේකේ භාගයයි. එහෙනම් උත්තරේ එන්නේ 5r. එතකොට 5 කියන්නේ 7/22යි. මේකේ අරය කීයක් වෙනවද? මේකේ විස්කම්භය මේකම 14යි. එහෙනම් අරය 7යි. එතකොට අපිට මේක එනවා BC කියන එකට එනවා උත්තරේ 22. BC ට අපිට 22 දාන්න පුළුවන්. දාලා මේ ටික එකතු කරන්න තියෙන්නේ. එතකොට 20යි 20යි 40යි 40යි 22යි 62යි 62යි 72යි 4යි 76යි. එතකොට උත්තරේ වෙන්නේ 76 සෙන්ටිමීටර්. ඒක බොහොම සරල ගැටලුවක්. අපි දැන් බලමු අපි ඊළඟ අපි ප්‍රශ්නෙට. හරි. ගැටලු අංක 2. මොකක්ද තියෙන්නේ? අපිට දෙතන ත්‍රිකෝණ සමචතුරස්‍රාකාර ආස්තරය. ඒකේ වෘත්තාකාර කොටසකුයි ත්‍රිකෝණාකාර කොටසකුයි කපලා ඉවත් කරලා තියෙනවා. හරි දැන් අපි බලමු ගැටලු අංක 2. එතකොට ගැටලු අංක 2 සමචතුරස්‍රාකාර ආස්තරයකින් වෘත්තාකාර කොටසක් සහ ත්‍රිකෝණාකාර කොටසක් කපලා ඉවත් කරලා තියෙනවා. අපෙන් අහන්නේ ඉතිරි කොටසේ පරිමිතිය කොච්චරද කියලා. ඉතිරි කොටසේ පරිමිතිය කියවුවාම වටේ දිග තමයි අපි හොයාගන්න ඕනේ. අපි බලමු වටේ දිගට මොන කොටස් ටිකද එන්නේ කියලා. එතකොට පේනවා මේ කෑල්ල අයින් වුණාම මම මෙතනට අකුරක් දාන්නම්. G දාන්නම් මම. එතනට දාන්නම් H කියලා. එතකොට AG කොටස අයින් වුණා මෙන්න මේ ටික තමයි එන්නේ පරිමිතියට වටේ දිග. අපිට එනවා GC කොටස, CD කොටස, DF කොටස, FH කොටස සහ HG කියන කොටස තමයි අපිට පරිමිතියට එන්නේ. එහෙනම් මම ඒ ටික ලියා ගන්නවා. GC CD DF FH FH සහ H G කියන කොටස් ටික. එතකොට අපිට 1 2 1 2 3 4 5 කොටස් 5ක් 1 2 3 4 5 කොටස් 5ම තියෙනවා. අපි දැන් බලමු එකින් එක කොහොමද හොයාගන්නේ කියලා. දැන් GC අපිට දීලා තියෙන මේක සමචතුරස්‍රයක්. එතකොට එකපාරට 15යි. මේක 8යි නම් මේක 15ක් වෙන්න මේක කීයක් වෙන්න ඕනද? මේක 7ක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක 8ක් කියලා දීලා තියෙනවා. එහෙනම් මේක 7ක් වෙන්න ඕනේ. මේක 7ක් නම් මේ දෙක සමානයි කියලා දීලා තියෙන නිසා අනිවාර්යෙන් මේක 7ක් වෙන්න ඕනේ. එහෙනම් ඒක 7යි නම් මේක අනිවාර්යෙන්ම 8යි. එතකොට මෙතන 6යි නම් මේ ටිකම 15යි නම් 15න් 6ක් ගියාම කීයද? 9ක් තමයි මේ කොටස එන්නේ. හරි. එතකොට අපි දන්නා ගැන්ට මේකට දාමු. GC 8යි. CD 15යි. DF 9යි. FH අපි දන්නේ නැහැ. මම ඒකට L කියලා දාගන්නවා. FH අපි දන්නේ නැහැ. HG HG අපි දන්නේ නැහැ. HG අපි දන්නේ නැහැ. දැන් මේ ටික අපි එකතු කරගන්න කලින් මේ L සහ HG කියන කොටස් දෙක. L කියන්නේ මේ ත්‍රිකෝණයක්. අපිට දීලා තියෙන මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් අපිට පයිතගොරස් ප්‍රමේයයෙන් මේ L හොයාගන්න පුළුවන්. මොකද්ද පයිතගොරස් ප්‍රමේය කියලා කියන්නේ?
ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තාම ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තාම අපි AB ABC කියලා ගත්තොත් අපිට එනවා ඍජුකෝණ ත්‍රිකෝණයක AB වර්ග ධන BC වර්ගය සමාන වෙනවා AC වර්ගයට. ඒ කියන්නේ කරණයේ දිගේ වර්ගයට සමාන වෙනවා ලම්බකයේ සම්බන්ධ ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට. එතකොට අපිට එකක් තියෙනවා A වර්ගය. එහෙනම් 8 වර්ගය සමාන වෙනවා අපේ මේ FH වල වර්ගයට. එහෙනම් A වර්ග කියන්නේ 36යි 8 වර්ග කියන්නේ 64යි. FH වර්ග මේකේ වර්ගමූලය මේ දෙක එකතු කරාම අපිට එනවා 100ක්. FH වර්ග. එහෙනම් FH සමාන වෙනවා 10ට. දැන් අපි FH හොයාගත්ත 10 අපිට ඒක පුළුවන් මෙතනට L වෙනුවට අපිට FH එක කියන්නේ අපිට 10 ආදේශ කරන්න පුළුවන්. දැන් අපිට HG හොයාගන්න ඕනේ. HG කියන්නේ මෙතන මෙන්න මේ වෘත්තාකාර මේ ඡාප කොටස. මෙන්න මේ දිග. එතකොට ඒකක් කොහොමද හොයන්නේ? මෙතන තියෙනවා වෘත්තයක්. මේක වෘත්තෙත් කාලා. වෘත්තෙන් කාලා. කෝණීය අංශක 90. ඒ කියන්නේ වෘත්තෙන් 4න් එකක් තමයි මේ තියෙන්නේ. එතකොට හරය 7ක් කියලා තියෙනවා. අපි අර සූත්‍රයට අපිට දාන්න පුළුවන් 25r වැඩි කිරීම 360න් 90. අපි දන්නවා 90 කියන්නේ මෙතන 4ක් තියෙනවා 90ට. මේකත් කපන්න පුළුවන් මෙතන 2ක් කියලා. 5 කියන්නේ 7න් 20. 2යි හරය 7යි වැඩි කිරීම භාගය. එහෙනම් මේකට මේක කැපෙනවා 11යි 7ට 7 කැපෙනවා. එහෙනම් මෙතන අපිට ඡාප දිග මෙන්න මේ ඡාප කොටස අපිට එනවා 11. එහෙනම් අපිට G වෙනුවට අපිට 11 දාන්න පුළුවන්. එහෙනම් මේ ටික එකට එකතු කරන්නයි තියෙන්නේ. කොහොමද එකතු කරන්න පුළුවන්නේ? 8යි 15යි 23යි 23යි 9යි 32යි 32යි 10යි 42යි 42යි 11යි 53යි. එහෙනම් අපිට උත්තරේ එනවා 53යි සෙන්ටිමීටර්. මම හිතනවා ඔයාලට ගැටලුව හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මොන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් මගින් මට ඒක ඉදිරිපත් කරන්න. එතකොට මම අවශ්‍ය විදිහට ඒක කමෙන්ට් එකකින් ඒකට පිළිතුරු සපයන්න. ඉතින් මම හිතනවා මේ ගැටලු දෙකත් එක්ක පරිමිතිය මූලික දැනුම ලැබෙන්නේ නැති කියලා මම බලාපොරොත්තු වෙනවා මගේ ඊළඟ වීඩියෝ එකෙන් O level පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය වල තියෙන ප්‍රශ්න කීපයක් කතා කරන්න. එහෙනම් දෙකටම මගේ එක්ක රැඳිලා ඉන්න මගේ channel එක subscribe කරන්න. අමතක නොකර bell icon එක click කරන්න. එතකොට මගේ අලුත් වීඩියෝස් ඔයගලන්ට බලන්න පුළුවන්. මම හිතනවා දරුවන්ට මේකෙන් මේක උදව්වක් වෙයි කියලා. ඔයාලට තියෙන ගැටලු විසඳගෙන පොළු විභාගයේ ගණිත විෂය හොඳින් සමත් වෙන්න මගේ මේ වීඩියෝස් පිටුහලක් වෙයි කියන බලාපොරොත්තුවෙන් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් මම මේ වීඩියෝ එක නවත්තනවා. ස්තුතියි.